ආදරණීය දරුවනි, අද මෙම කොටසින් මම බලාපොරොත්තු වෙන්නේ O level exam එකට මේ පස්වෙනිදා පිළිතුරු ලියන ඔයගලන්ගේ HTML පිළිබඳ දැනුම ටිකක් අලුත් කරන්න, ඒ වගේම මේ දැනුම ටිකක් වැඩි කරන්න. ඉතින් අපි මේ HTML කියන ලැන්ග්වේජ් එක භාවිතා කරනවා, HTML කියන භාෂාව භාවිතා කරනවා වෙබ් පිටු නිර්මාණය කරන්න. වෙබ්සයිට් හදන්න අපි භාවිතා කරන්නේ, මූලිකවම භාවිතා කරන්නේ HTML කියන ලැන්ග්වේජ් එක. එතකොට HTML කියන එකේ තේරුම තමයි Hypertext Markup Language. අපි මෙතන මම ලියලා පෙන්නන්නම්. HTML කියන එකේ තේරුම, HTML කියන අකුරු වල තේරුම Hypertext Markup Language. Hypertext Markup Language කියන එක තමයි HTML වලින් කියන්නේ. ඉතින් මේ HTML වලින් අපිට පුළුවන්කම තියෙනවා වෙබ්සයිට් හදන්න. මේ වෙබ්සයිට් හදනකොට HTML තුල අපිට අනුගමනය කරන්න ඕන නීති රීති කිහිපයක් තියෙනවා. HTML ලියන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදේ නියමාකාරයෙන් ලිව්වොත් තමයි අපිට නිවැරදි විදිහට වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි HTML කියන වෙබ් පිටු නිර්මාණය සඳහා අපි මූලිකම යොදාගන්නේ Notepad කියන software එක. Notepad කියන මෘදුකාංගය තමයි අපි පරිගණකය තුල HTML සඳහා යොදාගන්නේ. හරි. අපි බොහොම සරල HTML කේතයක් බලමු. හොඳයි. දැන් අපි සලකා බලමු HTML තුල ලිස්ට් වර්ග කීපයක් තියෙනවා. ඒ ලිස්ට් වලින් අපි ඒ ලිස්ට් එකක් නිවැරදි ආකාරයට භාවිතා කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා මතක තියාගන්න HTML තුල අපි භාවිතා කරන ප්‍රධාන ලිස්ට් වර්ග තුනක් තියෙනවා. ඒ තමයි ඔයගලන් දන්නවා පළවෙනි ලිස්ට් වර්ගය unordered list. unordered list කියලා කියන්නේ කිසිම ඕඩර් එකක් නැති, 1 2 3 නැති, මෙහෙම බුලට් හරි එහෙම නැත්නම් වෙනත් සංකේත කීපයක් භාවිතා කරන්න පුළුවන් ලිස්ට් වර්ගයක්. ඊළඟට තියෙනවා ordered list කියලා. මේ ලිස්ට් එකෙන් කියන්නේ අපි 1 2 3 කියලා යම්කිසි පිළිවෙලකට, අනුපිළිවෙලකට නැත්නම් ABC කියලා යම්කිසි අනුපිළිවෙලකට අපි ලිස්ට් එකක් හදනවා නම් අපි මේ ordered list වර්ගයේ ලිස්ට් එකක් තමයි එතනට ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට තව එකක් තියෙනවා විස්තරාත්මක ලැයිස්තු, එහෙම නැත්නම් definition list. මේ ලිස්ට් වර්ගය යටතේ අපිට පුළුවන් යම්කිසි මාතෘකාවක්, අපි හිතමු පරිගණක කියලා, කම්පියුටර් කියලා. කම්පියුටර් කියන මාතෘකාව යටතේ යම්කිසි හැඳින්වීමක් ඒ සම්බන්ධව සිද්ධ කරන්න. දැන් මේ කොටස් ටික සලකා බලමු කොහොමද නිවැරදි ආකාරයට ලිස්ට් එකක් අපේ වෙබ් පිටුව තුළට ඇතුළත් කරගන්නේ කියලා. මම මුලින්ම unordered list එකක් ඇතුළත් කරනවා. ඒ සඳහා මට භාවිතා කරන්න සිද්ධ වෙනවා UL කියන ලිස්ට් වර්ගය. UL කියන ටැග් එක මම භාවිතා කරනවා. UL ටැග් එක දැම්මම තමයි HTML මගින් තේරුම් ගන්න මෙතනට ඇතුළත් කරන්නේ unordered list එකක් කියලා. ඊට පස්සේ unordered list එක ඇරියා නම් unordered list එක අනිවාර්යයෙන්ම වහන්න ඕනේ. ඒ නිසා මම මෙතනින් මුලින්ම ඒක වහලා මේක මැදි කරලා තමයි මට අවශ්‍ය කරන ලිස්ට් එක ලියන්නේ. ඊට පස්සේ මම මෙතන ලියනවා unordered list යටතේ මට ලිස්ට් එකේ items ටික දාගන්න අවශ්‍යයි. මම කියනවා li කියලා ටැග් එකක් ඕපන් කරනවා. list item කියන එක තමයි li කියන එකේ තේරුම. ඊට පස්සේ li කියන එක වහන්නත් ඕනේ. ඊළඟට මේ li කියන එකට මැදි කරලා තමයි මට අවශ්‍ය කරුණු ටික මම ලියන්නේ. මම මේ වගේ ස්ට්‍රක්චර් එකක් මුලින්ම ගොඩනගා ගන්නවා. මට ඕනේ 4ක් ලිස්ට් එකේ 4ක් ලියා ගන්න අවශ්‍යයි මේ විදිහට. ඊට පස්සේ මම ලියනවා මට ඕනේ පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන යම්කිසි කොටස් කීපයක් ලිස්ට් එකක් විදිහට ගන්න. මම ලියනවා motherboard. ඊළඟට ලියනවා power supply. processor. අවසානයේ ලියනවා hard disk.
දැන් මම මේක රන් කරොත් ඔයාලට පෙනෙයි මේ විදියට එතන තියෙනවා සර්කල් එකක් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. සර්කල් එකක් කියන්නේ මේකට අපි කියන්නේ ඇත්තටම ඩිස්ක් එකක් කියලා. මේ ලිස්ට් එකේ ඇවිල්ලා තියෙන බුලට් වර්ගයේ නම තමයි ඩිස්ක් එක. අපි මේ ලිස්ට් එකට මුකුත් නොදා කිසිම මේ UL එකට කිසිම බලපෑමක් නොකර මේ විදිහට සාමාන්‍ය විදිහට ලිව්වම අපිට ඩිෆෝල්ට් එන්නේ සාමාන්‍ය පරිදි එන මේ ඩිස්ක් එක. ඔයාලට මේ ඩිස්ක් එක වෙනස් කරන්න ඕන නම් වෙනත් වර්ග දෙකකට මාරු කරන්න පුළුවන්. එකක් තමයි ස්ක්වයර් කියන එක. එතකොට ඒක කරන්න ඔයගොල්ලෝ මෙතන ටයිප් කියලා ඇතුළත් කරලා සමාන කිරීම දාලා ඩබල් කොටේෂන් ඇතුලේ ලබා දෙන්න ස්ක්වයර් කියලා. SQUARE ස්ක්වයර් කියලා දාලා අපි දැන් මේක රන් කරලා බලමු. ඔයාලට පැහැදිලි වෙයි මෙතන තිබ්බ ඩිස්ක් එක ස්ක්වයර් එකක් බවට පරිවර්තනය වුණා. ඊට අමතරව ඔයාලට මේක මේ ඩිස්ක් එක සර්කල් එකක් විතර. ඒ කියන්නේ ඩිස්ක් එක මැද ෆිල් වෙන්නේ නැතුව වටේ අවුට්ලයින් එක විතරක් තියන්න අවශ්‍ය නම් CIRCLE කියලා සර්කල් කියලා ටයිප් කරන්න පුළුවන්. එතකොට මේක මේ විදිහට සර්කල් එකක් විදිහට අපිට ලැබෙනවා. එතකොට මේ අපි ඉගෙන ගත්තේ පුතේ HTML තුල භාවිතා කරන unordered list වර්ගය. එතකොට මෙතන ඔයාලා disk කියලා ටයිප් කරත් ඒකේ කිසිම ප්‍රශ්නයක් වෙනසක් වෙන්නේ නැහැ. disk එක ටයිප් නොකර තිබ්බත් ටයිප් කරත් දෙකේදී වෙන්නේ disk එකම තමයි. DISK කියලා මම ටයිප් කරනවා. කරලා run කරත් ওই විදිහට disk එකම අපිට පෙන්වන්න කරනවා. හරි. ඊළඟට අපි ඊළඟ කොටසෙන් ඉගෙන ගන්න යනවා ordered list එකක්. එතකොට ordered list එකක මේ කොටස වෙනස් වෙන්නේ 1 2 3 කියලා එක අපිට ලැබෙන්නේ මෙන්න මෙතන OL කියලා දාන එක මත පමණයි. මෙතනදී අපිට වෙනස් කරන්න තියෙන එකම කාරණය මේ ටැග් වර්ගය. ටැග් වර්ගය OL කියලා දාලා මම මේක රන් කරොත් මේ ඩිස්ක් එක වෙනුවට මෙතන 1 2 3 කියලා මට සාමාන්‍ය ආකාරයට එනවා. ඉතින් එතකොට ඔයගලන් දන්නවා ඔයගලන්ට මේ වගේ LI කියලා item list item කියන එකට මැදි කරලා ordered list එකක් එහෙම නැත්නම් ආකාරාදී පිළිවෙලට ලිස්ට් එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි ඔයාලට පුළුවන් මේ 1 2 3 වෙනුවට වෙනත් අගයන් භාවිතා කරන්න. අපි හිතමු අපිට අවශ්‍යයි කියලා capital ABCD මේකට දාන්න. එහෙමනම් මම මෙතන ටයිප් කරනවා type කියලා type equal capital A කියලා ටයිප් කරලා double quotation ඇතුලේ මේක run කරලා බලනවා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා මෙතන එන්නේ ABCD කියලා. ඒ ආකාරයට අපි මෙතන පල්ලෙහාට ලියනකොට ABCD විදිහට තමයි මේ ලිස්ට් වල අදාළ අයිටම් ටික අපිට දැర్శණය වෙන්නේ. ඊළඟට ඔයාලට කැපිටල් වෙනුවට සිම්පල් A දාන්න ඕන. සිම්පල් ABCD දාන්න නම් මෙතනට සිම්පල් A දාන්න පුළුවන්. දාලා රන් කරාම අපිට මෙතන සිම්පල් ABCD එනවා. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය නම් රෝමන් ඉලක්කම් මෙතනට ඇතුළත් කරන්න. මේ විදිහට සිම්පල් I අකුර දාලා ඇතුළත් කරාම මෙතනින් එනවා 1 2 3 4 කියලා. ඒ වගේම ඕගලන් කැපිටල් I මෙතනට දැම්මොත් කැපිටල් අකුරු වලින් අපිට මේක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන් හැමෝටම පැහැදිලි ඇති කියලා මම මේ කියන දේ. ඒ වගේම තමයි යම් කෙනෙක්ට අවශ්‍ය වෙන්න පුළුවන් මේ ලිස්ට් එක එකෙන් පටන් ගන්න නැතුව මැදක් හරියෙන් පටන් ගන්න. මෙතන අංක 5න් පටන් ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙමනම් අපි මෙතනට ලබා දෙන්න ඕන තව ඇට්‍රිබියුට් එකක්. එහෙම නැත්නම් තව වත්කමක් ලබා දෙන්න ඕන start කියලා. START. start සමානයි මම අංක 5 ටයිප් කරනවා. ඩබල් කොටේෂන් ඇතුලේ තමයි මේ හැම එකක්ම අපි ටයිප් කරන්නේ. ටයිප් කරලා රන් කරාම එයා මෙතනින් පටන් ගන්න අංක 5න් 5 6 7 8 විදිහට තමයි යන්නේ. මේක ඕනම අංකයකට අදාළ වෙනවා. අපි මෙතන සාමාන්‍ය ඉලක්කම් 1 කියලා දුන්නොත් එයා පටන් ගන්න. එතකොට අංක 5න්. ඔයා මෙතන කැපිටල් A කියලා දුන්නා නම් එයා පටන් ගන්නෙ E අකුරේ. මම හිතනවා මේක හැමෝටම පැහැදිලි ඇති කියලා. ඒ වගේම මෙතනින් එහාට මම උත්සාහ කරනවා ඩෙෆිනිෂන් ලිස්ට් එකක් ඇතුළත් කරන්න. ඩෙෆිනිෂන් ලිස්ට් එකක් ඇතුළත් කරනකොට අපි පාවිච්චි කරන ටැග් වර්ගය තමයි DL කියන ටැග් වර්ගය. DL දැම්මා ඊළඟට DL එකක් ඇරියා නම් DL එක වහන්නත් මතක තියාගන්න ඕනේ. DL එක වැහුවා. හොඳට මතක තියාගන්න තව දෙයක් HTML වල capital simple ભેදයක් නැහැ. ඒ නිසා අපිට ටැග් එකක් දානකොට කැපිටල් වලින් හරි සිම්පල් වලින් හරි ඇතුළත් කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ DL කියන ටැග් එක ඇතුලේ DT කියලා ටැග් එකක් මම දානවා. DT කියන එකේ තේරුම තමයි definition term කියන එක. එහෙම නැත්නම් definition topic කියන එක.
ඒකේ තේරුම තමයි මාතෘකාව. dt කියන මාතෘකාව. එහෙමනම් මාතෘකාවක් දැම්මනම් මාතෘකාවත් වහන්න ඕනේ dt කියලා මාතෘකාව මම වහනවා. ඒ වගේම මාතෘකාවට මැදි කරලා මම ලියනවා මාතෘකාවට මැදි කරලා මම ලියනවා මට ලියන්න ඕන මාතෘකාව මොකක්ද කියලා. dt කියන එකට මැදි කරලා මම ලියනවා මට ලියන්න ඕනේ මෙතන බලමු අපිට අවශ්‍යයි ලියන්න RAM එක. RAM කියන එක මාතෘකාව විදිහට මම මෙතන සටහන් කරනවා. ඒ වගේම ඒ RAM එකට අදාළ විස්තරය මම dd කියලා definition description dd කියන එක තේරුම definition description කියන එක dd කියන එක යටතේ ඇතුළත් කරනවා. මම මෙතන දානවා random access memory කියලා. ඊට පස්සේ අපි මේක run කරලා බැලුවොත් ඔයාලට පේන්නේ RAM කියන එක යටතේ තමයි random access memory කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන තවත් මේ වගේ මාතෘකාවක් සහ ඊට අදාළ විස්තරයක් ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. මම මෙතන RAM එක වෙනට දානවා ROM කියලා. මෙතන සටහන් කරනවා read only memory. read only memory එක සටහන් කරලා run කරලා බලනවා. ඉන්න මේ ආකාරයට අපිට පුළුවන් මාතෘකාව ඊට පස්සේ ඊට අදාළ විස්තරය මාතෘකාව ඊට අදාළ විස්තරය මෙන්න මේ විදිහට තමයි පුතේ අපිට definition list කියන එහෙම නැත්නම් විස්තරාත්මක ලයිස්තු අපේ වෙබ් පිටුවට ඇතුළත් කරන්න අවස්ථාව ලැබෙන්නේ. මීට අමතරව අපිට තවත් දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඒ තමයි එක ලිස්ට් එකක් ඇතුළට තවත් ලිස්ට් එකක් ඇතුළත් කරන එක. ඒ වගේම ඕනම මේ අපි ඉගෙන ගත්ත ඕනම ලිස්ට් වර්ග තුනෙන් ඕනම එකක් ඇතුළට තවත් ලිස්ට් වර්ග ඕනම ප්‍රමාණයක් ඇතුළත් කරන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි මම මෙතන තව එකක් ලියා ගන්නවා මේ විදිහට කම්පියුටර් කියලා. කම්පියුටර් කියලා මේ විදිහට ඇතුළත් කරලා ඊට පස්සේ මම ඒ යටතේ ලියා ගන්නවා computer is an electronic device කියලා ලියා ගන්න. ලියලා මම මේක run කරනවා. ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට එනවා. ඊළඟට මට ඕනේ මෙන්න මෙතන තියෙන list එක මේ OL කියන list එක මේ DL එක ඇතුළට දාගන්න. මම මෙතන copy කරලා මෙතනට paste කරනවා. මම මෙතන dd කියන එකට කලින් මෙතන තියෙන ordered list එක කට් කරලා අරගෙන ඇවිල්ලා place කරනවා dd කියන එකට dd වහන්න කලින් මෙන්න මෙතනට dd වැහෙන්නේ මෙතනදී. ඒ කියන්නේ definition description එක යටතේ තමයි මම මේක ඇතුළත් කරන්නේ. දැන් බලන්න මේක run කරලා බැලුවම ඔයගලන්ට පේනවා computer is an electronic device කියන එක යටතේ තමයි මෙන්න මේ කරුණු ටික පහළට ලිස්ට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාලට මෙතනදිත් ඕන මේ ලිස්ට් එකේ ආකාරය වෙනස් කරන්න හැකියාව තියෙනවා. මේ ආකාරයට ඔයාලට කැමති විදිහට මේ ලිස්ට් එකක් වෙනස් කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා එක ලිස්ට් එකක් ඇතුළට තව ලිස්ට් එකක් කොහොමද දාන්නේ? මේ එක ලිස්ට් එකක් ඇතුළට තව ලිස්ට් එකක් දාන එකට අපි කියනවා nested list කියලා. nested list කියලා කියන්නේ එක ලිස්ට් එකක් ඇතුළට තවත් ලිස්ට් එකක් ඇතුළත් කරන එක. ඒක කිසිම අපහසුයක් නැතුව අපිට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කාර්යයක්. ඊළඟට අපි කතා කරනවා පුතේ ලිස්ට් ගැන දැන් අපි කතා කරා. ඊළඟට අපි කතා කරනවා අපේ වෙබ්සයිට් එකට වගුවක් ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. මේ වගු කියන එක ගොඩක් වැදගත්. වගු වල විවිධාකාරයේ වෙනස්කම් අපිට සිද්ධ කරගන්න හැකියාව තියෙනවා. ඒ හින්දා අපි මේ වගුව ගැන අවධානයෙන් ඉගෙන ගමු. මම මේ ටික දැනට මකනවා. මකලා වගුවකට අවශ්‍ය කරන පසුබිම හදනවා. අපි වගුවක් ඇතුළත් කරනවා නම් හැම වෙලේම මතක තියාගන්න ඕන table කියන අපි ඉංග්‍රීසියෙන් කියන වගුවට table කියලා. table කියන tag එක තමයි ඒකට පාවිච්චි කරන්නේ. TABLE table කියන tag එක මම පාවිච්චි කරනවා. ඒ වගේම table කියන එක tag එක ඇරියා නම් හැම වෙලේම මතක තියාගන්න ඕනේ ඒක වහන්නත් අවශ්‍යයි කියලා.
අපි මුලින්ම මේ වැඩේ කරන්නේ පස්සේ මට අමතක වෙයි කියන නිසා. එතකොට ටේබල් එක ආයෙ මට නැවතවරක් වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවෙම අරගත්තා. මේ වෙලාවෙම වහගත්තා. ඊළඟට මේ ටේබල් එකේ tr කියලා කියන්නේ ටේබල් රෝ. ඒ කියන්නේ දැන් ඔන්න අපි මෙතන ගත්තොත් මේ ටේබල් එකක එහෙම නැත්නම් වගුවක සැකැස්ම ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා ටේබල් එකක් නිර්මාණය කරන්න කලින්. මෙන්න මෙහෙම ටේබල් එකක් නිර්මාණය කරනකොට අපි මේ ආකාරයේ ටේබල් එකක් නිර්මාණය කරනවා නම් හිතන්න මෙතන නම්බර් කියන එක තියෙනවා, මෙතන නේම් කියලා තියෙනවා, මෙතන තියෙනවා රිසල්ට් එක. ලකුණු ප්‍රමාණය. අපි හිතමු ළමයිගේ ලකුණු මට්ටම් පිළිබඳ ලකුණු ගැන තමයි මේ ටේබල් එකේ තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට අපි ටේබල් එකක් ඇන්දොත් මේ පළවෙනි රෝ එකේ තියෙන ඒවාට අපි කියනවා හැම රෝ එකකටම අපි කියනවා tr කියලා. ටේබල් රෝ. tr කියන්නේ ටේබල් රෝ. ඒ වගේම මේ පළවෙනි රෝ එකට අපිට පුළුවන් කියන්නේ පළවෙනි රෝ එකේ තියෙන මෙන්න මේ කොටුවට මේ සෙල් එකට. මේ පළවෙනි එකේ තියෙන මේ පළවෙනි සෙල් කොටසටම අපි කියනවා th කියලා. th කියන්නේ ටේබල් හෙඩින් කියන එක. ටේබල් රෝ එක ඇතුලේ තියෙන මොනවාද? පළවෙනි රෝ එකේ තියෙන ටේබල් හෙඩින්ග්ස් th තමයි තියෙන්නේ. ඊළඟට මේ දෙවෙනි රෝ එක ගත්තොත් ටේබල් රෝ කියලා කියනවා. ටේබල් රෝ එක ඇතුලේ තියෙන්නේ td ටේබල් data. ටේබල් data කියලා කියන්නේ මේ තනි කොටුවක්. එතකොට මෙතන කොටු තියෙනවා 3ක්. මෙයාට අදාළ මේ කොටු 3ම තියෙනවා. එතකොට මේවා තමයි මේ සම්පූර්ණයවට අපි කියනවා රෝ එකක් කියලා. තනි කොටුවකට අපි කියනවා ටේබල් data එකක් කියලා. උඩ මාතෘකාව සහිත කොටුවකට අපි කියනවා ටේබල් හෙඩින් එකක් කියලා. th කියන්නේ ටේබල් හෙඩින් කියන එක. ඒ වගේම අපිට පුළුවන් මේ ටේබල් එකට මාතෘකාවක් යොදන්න. මේ මාතෘකාවට අපිට හැකියාව තියෙනවා නමක් දෙන්න. මොකක් හරි අපි කියමු result sheet කියලා. result sheet නම් අපිට මේකට කියන්න පුළුවන් caption කියලා. මේකට අපි කියනවා caption. මාතෘකාවට caption කියලා හඳුන්වන්න හැකියාවක් තියෙනවා. අපි ඊළඟට බලමු මේ ටේබල් එක අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා. දැන් මම දැනට මේ ටේබල් එක මකනවා. ඔයගලන්ට මතකයි මේ ටේබල් එකේ තියෙන දේවල් ටික. ඒ හින්දා අපි බලමු මේ වගේ ටේබල් එකක් අපි ඇත්තටම නිර්මාණය කරගන්නේ මොන ආකාරයකටද කියලා. හොඳයි. දැන් මම ඔයගලන්ට මුලින්ම කිව්වා ටේබල් එකකට මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාවට අපි කියන්නේ caption කියලා. ඒ නිසා මම මෙතන ටේබල් කියන ටැග් එක යටතේ තව ටැග් එකක් අරගන්නවා caption කියලා. caption කියන ටැග් එක අරිනවා. ඊළඟට මෙතන caption කියන ටැග් එක වහනවා. මේක යටතේ දෙන්නේ ටේබල් එකට අදාළ මාතෘකාව. මෙතන දෙනවා result sheet. result sheet කියලා දුන්නා. caption එක වහලා තියෙන ඊළඟට ඕගලන්ට මතකයි ටේබල් රෝ එකක් තමයි තියෙන්නේ. එහෙමනම් මම මෙතන ටැග් එකක් අරිනවා tr කියලා. මේක කැපිටල් සිම්පල් ඕනම නමකින් දෙන්න පුළුවන්. tr කියලා එකක් ඇරියා නම් tr එක වහන්නත් ඕනේ. ඒ වගේම tr එක මැදි කරලා අපි ලියනවා මම මේක ටිකක් මැද්දට අරගෙන ලියනවා. මේක මැද්දට ගන්න ඕනයි කියලාම නීතියක් නැහැ. නමුත් මැද්දට ගත්තොත් ඔයගලන් දන්නවා මේ ටේබල් එක යටතේ එන ටැග් එකක් තමයි tr කියන්නේ කියලා. ඒ වගේම tr එක යටතේ තමයි th කියන ඒවා එන්නේ. එහෙනම් මම මෙතන ලියනවා th ටේබල් හෙඩින් කියන එක තමයි th කියන එක අදහස් වෙන්නේ. මම මුලින්ම දැම්මේ number කියන එක. ඒ විදිහට number කියලා දාලා th එක වහනවා. ඊට පස්සේ මේ විදිහට මම ඉස්සෙල්ලා ඔයගලන්ට ඇදලා පෙන්නපු එකේ columns 3ක් තිබ්බා. එහෙමනම් මේකට මම මේ columns 3 මේ විදිහට ලියා ගන්නවා. table ඊට පස්සේ name එක තියෙනවා. ඊළඟට result කියන එක ඇතුළත් කරන්න ඕන. හරි sult. හරි. දැන් ඔන්න මම මගේ පළවෙනි row එක. ඒ කියන්නේ මෙන්න මේක තමයි මම යන්නේ දැන්. මම මෙතන මේ මම අදහස් කරේ මෙන්න මේ කොටස.
නම්බර් කියන එක මම මෙතන ලිව්වා. ඊළඟට name කියන එක ලිව්වා මෙතන. result කියන එක මෙතන ලිව්වා. මම හිතන හැමෝටම පැහැදිලි ඇති කියලා. දැන් අපි මේක රන් කරලා බලමු. මේක අපි මේ හිතන විදිහටම මේක අපිට අවුට්පුට් එක ලැබෙයිද කියලා. හරි. ඔන්න ආවා result sheet කියන එක මාතෘකාව විදිහට මුලටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ number කියන එක, name කියන එක, result කියන එකත් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ table එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. table එකට අදාළ border එක. එහෙම නැත්නම් table එකේ අදාළ lines ටික ඇවිල්ලා නැහැ. ඒ lines ටික එන්න නම් අපි තව දෙයක් කරන්න ඕන. මේ table එකේ table tag එක ඇතුලේ border කියලා border border කියලා සමාන කිරීම දාලා පික්සල් ගානක් දෙන්න ඕන. මම පික්සල් 1යි කියලා දෙනවා. border එකේ size එක පික්සල් 1යි කියලා දීලා මම මේක run කරනවා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා මෙන්න border එකක් ආවා. එතකොට table එකට border එකකුත් ඇවිල්ලා තින්නේ. දැන් අපි පළවෙනි row එක විතරක් ඇතුළත් කරලා තියෙන නිසා table එකේ පළවෙනි row එක විතරක් heading එක විදියට bold අකුරෙන් ඇවිල්ලා තිනවා th කියලා දාපු නිසා. දැන් මම යන්නේ ඊළඟට තියෙන rows ටික ඇතුළත් කරන්න මේ table එකට. හැමෝම අවධානයෙන් මේකට සහභාගී වෙන්න. ඊළඟට අපි දෙවෙනි row එක දානවා tr කියලා. tr කියලා ගත්තා. ඒ වගේම tr එකක් වහන්නත් ඕනේ. tr එක ඇතුලේ මම මෙන්න මේ ටික ආයෙත් ලියනවා. මෙතනදී මම table heading එකක් නෙමෙයි දාන්නේ table data එකක්. එහෙම නැත්නම් දත්තයක් ඇතුළත් කරන නිසා td කියලා දානවා. td කියන්නේ table data කියන එක. td කියලා දැම්මා. td එකත් වැහුවා. මෙතනටත් මට කොලම් 3ක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මෙන්න මේක කොලම් 3ක් දැම්මා. මේවට අදාළ සංඛ්‍යා ටික දැම්මා. මට මුලම එකට එන්න ඕනේ 1 කියන සංඛ්‍යාව. ඊළඟට 9 යට දෙන්න ඕනේ හෂාන් කියන එක මම දැම්මා 9 යටතේ. ඊළඟට රිසල්ට් එක යටතේ මම කැමති රිසල්ට් එකක් දානවා. මම දානවා 76යි කියලා. දැන් බලන්න මේකත් අපි රන් කරලා බලමු. දැන් ඔයාලට පැහැදිලි මෙතන නම්බර් එක ආවා number 1 හෂාන් 76. එතකොට එකින් එකට තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්. මම මේකම කොපි කරගන්නවා. ආයෙත් කොපි කරලා තව table row එකක් හදනවා. ඒකේ විදිහට මම දානවා මෙතන number 2 නම නදීෂ රිසල්ට් එක 85. ඔන්න රන් කරා. ඔයාලට පැහැදිලි වෙනවා මෙතන ටේබල් එක අපිට ඕන විදිහට අපිට හැදිලා එනවා. අපි දාන විදිහට මෙතන ටේබල් එක නිර්මාණය වෙලා එනවා. කට්ටියටම මේක පැහැදිලි ඇති. ඊළඟට තව ටේබල් රෝ එකක් මම දාගන්නවා. ටේබල් රෝ එකේ 3ක් තිබ්බා මම ඉස්සෙල්ලා දැම්පු එකේ. ඒ හින්දා මෙතන දානවා 3 කියලා. මෙතන දානවා කසුම්. දැන් ඔයාලට හොඳ අවබෝධයක් ඇති මේ කොහොමද ටේබල් එකක් නිර්මාණය වෙන්නේ. ටේබල් එකක තියෙන ප්‍රධාන දේවල් තමයි ටේබල් එකේ කැප්ෂන් එක, එහෙම නැත්නම් මාතෘකාව, ටේබල් හෙඩින් එක කියලා කියන්නේ මෙන්න මේ කොටසට. එතකොට th කියලා දාන්නේ ඒකයි, මේවට th කියලා දැන් මේකයි හේතුව. ඊළඟට මේ ඔක්කොම තියෙන ටේබල් data, ඒ නිසා තමයි මම මේ හැම එකකටම td කියලා දැම්මේ. ඒ හැම එකක්ම අන්තිමට වහලා තියෙනවා මෙතන. ඔයගලන්ට පැහැදිලි වෙනවා. ওই දේවල් තමයි බේසික් දේවල් අපි ටේබල් එකක් තුල ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ අපි බලමු මේ ටේබල් එක හැඩගස්වන්න. එහෙම නැත්නම් ෆෝමැට් කරන්න අපිට කරන්න පුළුවන් දේවල්. ටේබල් එකට අපිට පුළුවන් එක කලර්ස් එකතු කරන්න. ඒ වගේම මේ බෝඩර් එකට කලර්ස් එකතු කරන්න පුළුවන්. ටේබල් එකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. මේ දේවල් අපි ළඟට බලමු. දැන් ඔයාලට අවශ්‍ය නම් මේ රිසල්ට් ෂීට් කියන එක බෝල්ඩ් අකුරෙන් ලියා ගන්න. ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන කැප්ෂන් එකට පස්සේ B එකක් දාන්න. B කියන ටැග් එකක්. මෙතන දාන්න පුළුවන් B කියලා ටැග් එකක්. ඊළඟට මෙතනින් B ටැග් එක වහන්න පුළුවන්. එහෙම කරලා රන් කරාම ඔයගලන්ට පේනවා මේ රිසල්ට් ෂීට් කියන එක බෝල්ඩ් වුණා. අන්න ඒ විදිහට අපිට මේ දේවල් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම
මෙතන ටේබල් එකේ තියෙන බෝඩර් එකේ කලර් එක පවා අපිට වෙනස් කරන්න පුළුවන්. මට මේ බෝඩර් කලර් එක රතු පාටට වෙනස් කරන්න ඕනේ. එහෙමනම් මම මෙතන ටයිප් කරනවා BORDER බෝඩර් කලර් COLOR. හොඳට මේ නම් ටික මතක තියාගන්න. බෝඩර් කලර් සමානයි මම දෙනවා රෙඩ් කියලා. ඩබල් කොටේෂන් ඇතුලේ තමයි මේ හැම දෙයක්ම අපි ලබා දෙන්නේ. හැම අගයක්ම ලබා දෙන්නේ ඩබල් කොටේෂන් ඇතුලේ. ඔන්න බලන්න මම මේක රන් කරපු ගමන් මෙයාගේ බෝඩර් එකේ කලර් එක රතු පාට වුණා. ඊළඟට මට අවශ්‍ය නම් මේ මුළු ටේබල් එකම පාට වෙනස් කරගන්න. යම් කිසි පාටක් දාන්න. අපි හිතමු ලයිට් බ්ලූ කලර් එක මට ඕනයි කියලා. ලානිල් පාට. ඒතර ඒකට මට පුළුවන් BG කලර්. ඒකට කියන්නේ BG බෑග්ග්‍රවුන්ඩ් කියන එක තමයි BG කලර් කියන එකෙන් එන්නේ. BG COLOR සමානයි LIGHT BLUE ලයිට් බ්ලූ කියලා ටයිප් කරලා රන් කරලා බලමු. බලන්න පැහැදිලි. ඒක අපිට අවශ්‍ය විදිහට වෙනස් වුණා. එතකොට දැන් ඔයාලට හිතෙනවා නම් මේ ටේබල් එක තව ටිකක් මේ පැත්තට width එක කියන්නේ පළල තව ටිකක් වැඩි කරගන්න ඕන කියලා ඔයගලන්ට පුළුවන් ටේබල් එකේ width එක වැඩි කරගන්න width width සමානයි පික්සල් ගාණක් දෙන්න ඕන. අපි හිතමු පික්සල් මම දෙනවා 200ක්. පික්සල් 200ක් මේ පැත්තට ඇදෙන්න ඕන. මේක දීලා රන් කරොත් ඔයගලන්ට පේනවා මෙන්න පික්සල් 200කට ටේබල් එකේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැඩි වුණා. ඒ වගේම පුතේ ඔයගලන්ට අවශ්‍ය නම් එක්කෙනෙක් දැන් මේ පුද්ගලයාගේ මෙන්න මේ නදීෂ කියන කෙනාගේ රිසල්ට් එක 85ක් තියෙනවා. මට ඕනේ නදීෂ කියන කෙනාගේ මෙන්න මේ කොටුව විතරක් කොළ පාට කරගන්න. එමනම් මේ 85 තියෙන්නේ කොතනද? මෙන්න මේ TD කියන කොටුවේනේ. මම මේ TD කියන කොටුවට ගිහිල්ලා BG color කියලා green කියලා දෙනවා. BG color equal green කියලා ලබා දෙනවා. දීලා run කරනවා. ඔයගලන්ට පේනවා ඒ කොටුව විතරක් කොළ පාට එහෙම නැත්නම් මට අවශ්‍ය පාට ලැබුණා. මට ඕන නම් මේක yellow color එක දෙන්නත් පුළුවන්. මේ විදිහට අපිට ටේබල් එකක් බොහොම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා මේ කොටස් ටික ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි බොහොම ඉක්මනට තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.